ලෙස්ම දැනෙන 25 වසරක් පුරා අපත් සමග සිටි පෑන් ඒෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකේයයි. Good evening and welcome to the Daily News Roundup with Daily Mirror Online. You're with me, Bhakti Abe Surya. Let's take a look at our headlines. The President emphasizes that it is the government's policy to keep the economy moving while containing COVID-19. WHO to provide a 20% requirement of COVID-19 vaccine to Sri Lanka. Kandana and Mahabaghe police areas has been declared as isolated areas. President requests a search for dry land to allow the burial of Muslim COVID-19 victims. SJB claims the rapid antigen test kits have been imported prior to evaluation of tenders. Nearly 4% of the recent PCR tests confirm COVID-19 positive cases. The central bank extends debt moratorium for COVID-19 affected businesses and individuals. The Mavanella Magistrates Court issues interim order suspending Mavanella PS session. Colombo Fort Magistrates Court further remands Rishad Badiuddin. The budget for the 2021 is to be presented to Parliament. Now diving into those stories in detail. President Gotabaya Rajapaksa emphasized that it is the government's policy to keep the economy going while ensuring all the activities, including employment, agriculture and fishing, move forward. The President made these remarks during the daily discussion with the members of the task force on COVID prevention held at the Presidential Secretariat yesterday. එකක් තමයි මුළු රටම කර්ෆියු දාලා වහන්න පුළුවන්. අනිත් එක තමයි මුකුත් නොකර ඉන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පාලනයක් කරන ගමන්ම රටේ එදිනෙදා ජීවිතය කරගෙන යන්නට ඉඩ දෙන එක. ඉතින් අපි තෝරගෙන තියෙන්නේ මේ තුන්වෙනි විකල්පය. මුළු රටම වහන්නේ නැතුව ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ස්ථාන වහලා අසනීප වෙන අයව ස්පිරිතාල වලට ගෙනහිල්ලා අනිත් අයව ක්වොරන්ටයින් හෝම් ක්වොරන්ටයින් කරලා ඒ වගේම අවශ්‍ය පැති සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන මේ අතර අනිත් රටේ සාමාන්‍ය ජන ජීවිතය කරගෙන යන්න. පසුගිය කාලේ මේ කොවිඩ් නිසා ආර්ථිකයේ විශාල වශයෙන් වැටුණා. මොකද අපි ක්‍රමයෙන් කොවිඩ් පාලනය කරගත්තට පස්සේ ක්‍රමයෙන් අපිට ආර්ථිකයේ යම් තත්යකට ගේන්න පුළුවන් වුණා. අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාදිතයෙක් නැතිව ගෙන ගියා. දෙවන රැල්ලක් ආවේ හැම එක්කෙනෙක්ම මේක පහසුවෙන් ගත්තා. සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැහැ, කියලා තිබුණු දේවල් කරේ නැහැ. මේ නිසා සෑම දෙනෙක්ගේම වගකීම පැහැර හැරෙනවා. වගකීම පැහැරහරපු නිසා මේ වගේ තත්යකට අපිට අපහු මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකේ හැම කෙනෙක්ගේම වගකීම හරි විදියට කරේ නැතොත් මේක පාලනය කරගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් හරිම ලේසි කියන්න රට වහන්න කියලා. නමුත් වැහුවම මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද? මිනිසුන්ගේ රැකියාවල් කරන්නේ කොහොමද? මිනිසුන්ගේ ව්‍යාපාර කරගන්නේ කොහොමද? ගොවිතැන් කරගන්නේ කොහොමද? වෙළඳාම කරගන්නේ කොහොමද? මේවා කරන්නේ නැතුව මිනිස්සුන්ව ජීවත් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ මාධ්‍යයට එන අය කතා කරන්නට ඕන මොනවද කළ යුත්තේ ජනතාව මේක පාලනය කරන්න කියලා. මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ක්‍රම මොනවද? ડોක්ටර්ස්ලානේ මේවා දන්නේ. ඒ කට්ටිය ආවන් පස්සේ මේවා තමයි ජනතාවට කියන්නට ඕන. මේකේ බැරෑරුම්කම මෙන්න මේ විදිහට තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. රටක් දුවන ගමන් රටක් දුවන්න එපා. දවසකට මිලියන 60ක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනුවෙන් අපි වියදම් කරනවානේ. ඉතින් මෙහෙම කරනකොට ජනතාවගේ වගකීම මොකද්ද? මේකෙන් ගැලවෙන්න කියන එක ගැන අවබෝධයක් ජනතාවට ලබා දෙන්නට ඕන. මොනවද වගකීම්? තමන්ගේ වගකීම් මොනවද? තමන්ගේ පවුල වෙනුවෙන් කරන්න තියෙන වගකීම් මොනවද? වඩාත්ම අවදානම් අයට මොන විදියට කරන්නට ඕන? විශේෂයෙන්ම ડોක්ටර්ස්ලා කියන එකනේ මිනිස්සු විශ්වාස කරන්නේ. ඉතින් වෛද්‍යවරු කියන එක හරි දේ වගකීමක් ඇතුව ජනතාවට කියන්න ඕන කළ යුතු දේ මොකක්ද කියන එක. අපි හැමතිස්සෙම මහ ජනතාවගේ පැත්තෙන් බලන්නට ඕන. රටත් එකට යන්නේ කොහොමද?
මේ පාලනය කිරීමත් කරන්නේ කොහොමද? ඒක තමයි දක්ෂතාවය. ඒකනේ අභියෝග බාර ගන්න නැත්නම් වැඩක් නැහැනේ. ඒක තමයි අභියෝගය. කොහොමද අපි මේ දෙකම එකට ගෙනියන්නේ කියන එක තමයි අභියෝගය. මේ එකපාරටම ලොක්ඩවුන් කියත හැකි, කර්ෆියු කියත හැකි. නමුත් ඒකෙන් එන ඵල විපාක මොනවද කියන එක ගැන තේරුම් අරගෙන ඒ අභියෝගය ජය ගන්න එක තමයි ඉහළම මට්ටමේ තීරණ ගන්න අයගේ තියෙන ලොකුම වගකීම. විශේෂයෙන්ම මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේක දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් මට පුළුවන් මේක පහසුවෙන් විසඳන්නට. මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් මේක වැඩි වගකීමක් තියෙන්නේ සෞඛ්‍ය අංශයට. එතකොට සෞඛ්‍ය අංශයට ඒ වගකීම තියෙනකොට අපේ සෞඛ්‍ය අංශයේ ඉන්නේ අපේ රටේ ඉන්න ක්‍රීම් එකනේ. අපේ රටේ හැම පරම්පරාවකම ඉහළම ඉන්න මට්ටමනේ සෞඛ්‍ය අංශයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ අයට වගකීම තියෙන්නේ මුළු සමස්තයක් වශයෙන් මේක ගැන මේ වගේ ප්‍රශ්නයකදී කල්පනා කළා ඒකට සමස්ත වශයෙන් උත්තරයක් දෙන්න. The World Health Organization pledged to provide a 20% requirement of COVID-19 vaccine to Sri Lanka once developed, and the Sri Lankan authorities appointed a technical team to identify priority groups to be vaccinated using this quota. A special discussion took place at the Health Ministry yesterday in this regard. Professor Jayasumana told Daily Mirror the development of vaccine against the virus is in different stages in countries such as the United Kingdom, China and Russia under the supervision of scientists. Army Commander Shavindra Silva informed that Kandana and Mahabaghe police areas had been declared as isolated areas with immediate effect. ඊයේ දිනේදී විශේෂයෙන්ම කඳාන මාබාගයට හුදකලාවට ලක් කරන අතර ඊයේ මියගිය කාන්තාවත් කඳානෙන් පැමිණිච්ච කාන්තාවක් නිමෝනියාව සෑදී මියගිය කාන්තාවක්. President Gotabaya Rajapaksa yesterday instructed health authorities to look at the possibility of allocating a dry land in any part of the country to allow burials of COVID-19 victims following increasing requests by the Muslim community to halt cremation of Muslim victims. The Daily Mirror learns that the matter was discussed in the cabinet meeting last evening, and President Rajapaksa, along with some of the cabinet of ministers, had discussed the burial procedures which are presently taking place in other countries. The matter will be discussed between health authorities and Muslim religious leaders. Raising questions on the newly imported rapid antigen test kits, the main opposition Samagi Jana Balawegaya yesterday charged that the kits have been imported into the country before the evaluation of tenders were completed and before obtaining the validation from the Health Ministry. Former Health Minister Rajitha Senaratne told a press conference that kits have been imported within 3 days since the opening of tenders. කොවිඩ් ප්‍රශ්නයේ ප්‍රතිකාරක ක්‍රම වශයෙන් අලුතෙන්ම ලබා දෙන්නට යන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන එක. මේක පහුගිය අප්‍රේල් මාසයේ ඉඳලා ඉල්ලීම කරා අපි හැම එක්කෙනාක්ම වගේ මේක ගේන්න කියලා කරේ නැහැ. දැන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ කරන්නේ ඇන්ටිජන් එක කරන්නේ. ඒතර ඇන්ටිජන් එක කරන්න පුළුවන් මේ රෝගය ශරීරගත වෙලා පළවෙනි දවස් 7 විතරයි මේකට වළංගු මේ ටෙස්ට් එකට. ඒ 7 ඇතුලේ රෝගියෙක්ගේ විතරයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් මේක කොරෝනා තිබෙනවද නැද්ද කියන එක කොරෝනා පොසිටිව්ද කියලා හොයා ගන්නට පුළුවන්. ඊට පස්සේ මේක කරනවා නම් කරන්න තියෙන්නේ රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒක තාම ගෙනල්ලා නැහැ. අපිට තේරෙන්නේ නැහැ ඇයි මොකද කියලා. එතකොට ඇන්ටිජන් ටෙස්ට් එක තියෙන්නේ මේකේ ඇත්තටම ඒක නිසා මේක ඉතාමත්ම සීමිත ප්‍රතිඵල ලබා දෙන දෙයක්. දැන් මේ ඇන්ටිජන් ටෙස්ට් එකට මේ ගෙනල්ලා තියෙන එක්තරා සමාගමකින් දැන් ඒකේ ටෙස්ට් කිට්ස් යවලා තියෙනවා පරීක්ෂා කරන්න. NMR එකෙන් කියන්නේ රාජ්‍ය මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. NMR කියලා හඳුන්වන. ඒගොල්ලෝ යවුවා එකක් කිට්ස් ටිකක් යවුවා IDH එකට. IDH එකට යවපු එකේ IDH එකේ මේ ඇතුල් වෙලා ඉන්න රෝගීන් ඉන්වර්ට් පේෂන්ට්ස්ලා ඒ ඔක්කොගෙම බැලුවාම මේක පරීක්ෂණය අසාර්ථක වුණා. මොකද ඒකට සමහරලාට හේතුව මේකේ මේ කාල පරාසයෙන් පස්සේ ඒ රෝගීන් ඉන්න ඒක පෙන්වන්නේ නැහැ ඇන්ටිජන් ටෙස්ට් එක. එතකොට මම මේ කියන සාධකය ඒ අනුව මේ කිට් එකෙන් හොයාගන්න බෑ කොරෝනා රෝගීන්.
නමුත් එකපාරට හදිසියේ දඩිපිඩි ගාලා මේ පහුගිය දවස්වල ඔක්තෝබර් මාසයේ අන්තිම වෙනකොට අමාත්‍යාංශයෙන් ටෙන්ඩර් කැඳෙව්වා. 28 වෙනිදා ටෙන්ඩර් එක කැඳෙව්වා. දෙවනිදාට ටෙන්ඩර් එක අවසන්. දවස් 3-4යි දුන්නේ. එතකොට උනේ මොකද? ඒ ටෙන්ඩර්ස් කැඳවලා දවස් දෙකෙන් එක්තරා සමාගමක් මේ ඇන්ටිජන් මේ වේග ටෙස්ට් කිට් එක දෙවනිදා ටෙන්ඩර් එක ඉවර වෙනවා. පස්වෙනිදා වෙනකොට ලංකාවටත් ඇවිල්ලා ඉවරයි. මේ තරම් ඉක්මනට මේ අනිත්කුත් වැඩ කෙරුණා නම් ඉතාමත්ම හොඳයි. එහෙනම් කොරෝනාද නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මොකද කරන්නේ? දැන් මේ වැලිඩේෂන් එක කරනවා. හරිනේ? මේ වැලිඩේෂන් එක තාම ඉවර නැහැ. නමුත් බඩු ලංකාවට ඇවිල්ලා. ලංකාවට ටෙස්ට් කිට්ස් ඇවිල්ලාත් ඉවරයි. වැලිඩේෂන් එක ඉවරත් නැහැ. ඉවැලුවේෂන් එක ඉවරත් නැහැ. නමුත් අපි කියමුකෝ දැන් මේ සමාගම අලුතෙන් කියනවා මේක මේ ගෙනාවේ රජයට නෙවෙයි පුද්ගලික අංශයට කියලා දැන් අලුත් කතාවක් කියනවා. හැබැයි මට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර හදිස්සියක් උනේ කියලා. ඇයි මෙච්චර හදිස්සියෙන් NMR එකේ සහතිකය අරගෙන ඇයි මෙච්චර හදිස්සියෙන් මේක ටෙන්ඩර් එකට ගියේ කොහමද? Nearly 4% of total PCR tests performed on individuals of the Minuwangoda and Paliagoda clusters and from the second wave of COVID-19 tested positive for COVID-19. Accordingly, a total of 294,273 PCR tests were carried out from the 5th of October to the 9th of November, and 10,620 of those tests confirmed the virus with 3.63% of average. The Central Bank of Sri Lanka has issued a circular extending the debt moratorium for COVID-19 affected businesses and individuals. Accordingly, the CBSL directs licensed commercial banks and licensed specialized banks to extend the debt moratorium for a further period of 6 months commencing from 1st of October 2020. The Mavanala Magistrates Court today issued an interim order suspending sessions of Mavanala Pradeshiya Sabha for 7 days. Police spokesman DIG Ajit Rohana stated that the police had received information about the monthly sessions of Mavanala Pradeshiya Sabha scheduled to be held today despite lockdown. The police reported facts to the court requesting to issue a restraining order under the provisions of the Criminal Procedure Code and the Quarantine and Prevention of Diseases Ordinance. The police will file the charge against them under the contempt of court if the chairman or the secretary violate the order. MP Rishad Badiuddin, who is in remand prison, was further remanded till the 13th of November by the Colombo Fourth Magistrates Court today. He was arrested by the CID and was remanded in connection with allegations of misappropriation of public funds at the last presidential election. The budget for the year 2021 is to be presented to Parliament on the 17th of November 2020, party leaders have decided yesterday. Deputy Government Whip Dilan Pereira told Daily Mirror that leaders of political parties representing Parliament who met yesterday decided to go ahead with the presentation of Budget 2021 on the 17th of November. He added that the period of the debate will be decided upon by the party leaders who had agreed to meet on the 12th of November 2020 to decide on the budget debate. It was reported that journalists will not be allowed in Parliament on that day as well. For further details on the stories, visit our website www.dailymirror.lk. Thank you for tuning in. I'm Bhakti Abe Surya and this is the Daily News Roundup.